तुमकी करुणाव सदा भवति आलोके राजोहत सती करमु तुमकी करुणाव सदा भवति यहाँ पर स्वामी हाथ सती करमु तुमकी करुणाव सदा भवति आलोके राजोहत सती करमु तुमकी करुणाव सदा भवति यहाँ पर स्वामी हाथ सती करमु तुमकी करुणाव सदा भवति तेजस्वी सदा भवति तेजस्वी सदा भवति तेजस्वी सदा भवति तुमकी करुणाव सदा भवति तेजस्वी सदा भवति तेजस्वी सदा भवति तेजस्वी सदा भवति तुमकी करुणाव सदा भवति तुमकी करुणाव सदा भवति तुमकी करुणाव सदा भवति හොඳ අපි හැමෝම 2 කොරින්ති පොතට යොමු. අද දවසේ මේ නිරාහාරය තුල අපි 6 වෙනි පරිච්ඡේදය එදා අවසන් කළා නේදනේ. ස්වාමීන් වහන්සේ කතා කළා නොඇදිලි කාර්යයන් සමග සම සම්බන්ධකම් ගැන. ඒ වගේම පෞල්තුමා කතා කරා ගැලවීම ගැන, සුභාරංචි ගැන. ස්වාමීන් වහන්සේ තුළ සේවය කරද්දී අපිට මුහුණ දෙන්න වෙන ගොඩක් දේවල් ගැන උන්වහන්සේ කතා කරා. හොඳයි අපි යමු 7 වෙනි පරිච්ඡේදයට. 2 කොරින්ති පොතේ 7 වෙනි පරිච්ඡේදයට. ඉන්දිකාර බයිබලයක් තියෙනවද? හරි. 7 වෙනි පරිච්ඡේදය. මොකද කියන්නේ එබැවින් ප්‍රේමවන්තේනි මේ පොරොන්දු අපට තිබෙන නිසා මාංශයේද ආත්මයේද සීල කිලුටුකම් වලින් අපම පවිත්‍ර කර ගනිමින් දෙවියන් වහන්සේ කෙරෙහි බයින් යුක්තව ශුද්ධකම සම්පූර්ණ කර ගනිමු. ආමේන්. මොකද කියන්නේ එබැවින් ප්‍රේමවන්තේනි. ඇයි පෞල්තුමා ප්‍රේමවන්තේනි කියලා කතා කරන්නේ? ආදරෙන් කතා කරන මොහොතක් නේද? ඔය අර වගේ අර කලින් වගේ එම්බා කොරින්තියරුනේ වගේ නෙමෙයි. මොකද කියන්නේ ආදරෙන් කතා කරලා කියන මේ පොරොන්දු අපිට තිබෙන නිසා. මොකද්ද තන පොරොන්දු? මොකද්ද පොරොන්දුව? 17 වෙනි පදේ පොඩ්ඩක් කතා කරොත් නුඹලා ඔවුන් අතරින් පිටතට ඇවිත් වෙන්ව සිටින්න අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින ඒ ස්වාමීන් වහන්සේ කියනසේක එවිට මම නුඹලා පිළිගෙන නුඹලාට පියෙක් වන්නෙමි නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නෝයයි කීසේක. ආමෙන්. උන්වහන්සේ කියනවා උන්වහන්සේ අපට පියෙක් වෙනවා. උන්වහන්සේ අපිව උන්වහන්සේගේ දරුකමට පිළිගන්නවා කියලා. ඒ නිසා ඒ පොරොන්දුව අපිට තියෙන නිසා පෞල්තුමා කියනවා මාංශයේද ආත්මයේද සියලු කිලුටුකම් වලින් අපම පවිත්‍ර කර ගනිමින්. ආමෙන්. මාංශයේද ආත්මයේද. එතකොට මාංශයයි ආත්මයයි කියන එක දෙකම අපි කියලා මම කියලා හඳුන්වද්දී ඔයා මම කියලා හඳුන්වද්දී අපේ මේ ශරීරයේ අපිට කොටස් දෙකක් තියෙනවා. කොටස් දෙකක් තියෙනවා නේ. එකක් තමයි මාංශය, අනිත් එක මොකද්ද? ආත්මය. එතකොට මාංශය පිරිසිදුව තියාගන්න ඕන මොකද කරන්න ඕනේ? හැමදාම නාල කරලා සුවඳ ගහලා ඉන්න ඕනේද එහෙමද? නෑ මාංශේ අපි කරන ක්‍රියාවන් තුලනේ මොකද කරන්නේ අපි අරක්කු සිගරට් බොද්දි මොකද වෙන්නේ අපේ මාංශය කිලුට වෙනවා. ඒක ආත්මයට බලපාන දෙයක් නෙමෙයි. නමුත් අපේ මාංශය කිලුට වෙනවා. මාංශය කිලුට වෙනවා කියන්නේ මොකද? අපි ඉක්මනින් ලෙඩ වෙනවා. නේ අපි අපවිත්‍රකම් කරද්දී අපි වෛශ්‍යාකම් කරද්දී අපි ලෙඩ වෙනවා. නේ ඒ කියන්නේ ලෙඩ වෙනවා කියන්නේ මොකද? එතකොට මාංශය තුල ඒ පාපයේ ශාපයක් බවට පෙරලෙනවා. එතකොට මේ මාංශය තුල පාපයක් හට ගන්නවා. ඊට පස්සේ ආත්මය කෙලුටුකම් මොනවද කරන්නේ අපි? අපි වෛර කරනවා. නැත්නම් අපි ඊර්ෂ්‍යා කරනවා.
නැත්නම් අපි වෙන දේවල් වලට නමස්කාර කරන වෙන පිළිම වලට නමස්කාර කරනවා අන් දෙවිවරුන්ට නමස්කාර කරනවා. ඒ වුණාම මොකද වෙන්නේ? අපේ ආත්මය අපිරිසිදු වෙනවා. එතකොට අපේ ආත්මයට ස්වර්ගයට යන්නවත් දෙවියන් වහන්සේට මුණ ගැසෙන්නවත් තියෙන ඉඩකඩ අඩු වෙනවා. නේ? එතකොට අපේ ආත්මය ලෙඩ වෙන්න පටන් ගන්නවා. දැන් අපි මම හැමදාම කියලා තියෙනවා අපි මම කලිනුත් උගන්වලා තියෙනවා අපේ ඕනෙම ලෙඩකට අපේ ශරීරය ලෙඩ වෙනවනේ අපේ ශරීරය ලෙඩ වෙලා දැන් අපි සමහරවිට අපි යාඥාවකින් බෙහෙතක් නොගෙන නේ අනේ හැම වෙලාවකම අපි ඔච්චර කාල අපි ලෙඩ වුණ ගමන් අපි මොකද කරන්නේ දොස්තර ගාවට යනවා බෙහෙත් ගන්නවා බෙහෙත් වට්ටෝරු පිටින් ගිලිනවා නමුත් සමහරවිට හොඳක් නැහැ සමහරට හොඳ වෙන වෙලාවලුත් තියෙනවා නමුත් අද දවසේ වෙනකොට අපි යාඥාවෙන් ලෙඩ සුව කරගන්නවා ඒ කොහොමද වෙන්නේ ඒ කොහොමද වෙන්නේ අපේ ශරීරවල තියෙන හුඟක් ලෙඩවලට බලපාන්නේ අපේ මනස අපේ ආත්මය සුව වෙනකොට අපේ ශරීරයේ තියෙන ලෙඩ රෝග සුව වෙලා යනවා ඒකයි උන්වහන්සේ අපේ ආත්මය ස්පර්ශ කරද්දී අපේ ශරීරවල තිබෙන ලෙඩ රෝග නැති වෙලා යනවා මොකද මාංශයට වඩා මාංශය ආත්මය විසින් නේ අපේ මාංශය ආත්මයෙන් කන්ට්‍රෝල් කරනවා නම් අපේ ආත්මය නම් අපේ මාංශය මෙහෙවන්නේ නේ අපි හුඟක් හිතලා බලලා ආත්මයෙන් අපි කල්පනා කරලා නම් අපි අතක් ඔසවනම් ඔසවන්නේ අපි ආත්මයෙන් කල්පනා කරලා නම් අපි වචනයක් කතා කරන්නේ නේ අපි ආත්මයෙන් කල්පනා කරලා නම් අපි ඕනෑම ක්‍රියාවක යෙදෙන්නේ එතකොට මොකද වෙන්නේ අපේ ආත්මය තමයි අපේ මාංශය කන්ට්‍රෝල් කරන්න පටන් ගන්නෙ නේ අපිට ඒතර කියන්න බෑ අයියෝ මේ ඒ වෙලාවේ මෙහෙම නිතින් උනේ මේ එයා කියපු වචන වලට මට තරහ ගියා ඉතින් ඒකේ එන්ති ආවා එහෙමනම් ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ අපේ ආත්මයෙන් අපේ මාංශයෙන් තමයි ඒ කියන්නේ ඔච්චර කල් අපි කොච්චර යාඥා කරගෙන හිටියත් අපේ මාංශය තමයි මොකද කරලා තියෙන්නේ අපේ ආත්මය යට කරගෙන ඉන්නේ මාංශය තමයි අපිව කන්ට්‍රෝල් කරන්නේ ආත්මයෙන් කන්ට්‍රෝල් කරා නම් කවුරු මොනවා කිව්වත් අපිට ගානකට යන්නේ නැහැ. මොකද ඒක අපිට වැඩක් නැහැ. ඒක අපිට අදාළ නැහැ. අරයා මෙහෙම කිව්වත් එකයි, අරයා මෙහෙම කිව්වත් එකයි, මෙයා මෙහෙම කරත් එකයි, අරයා මෙහෙම කරත් එකයි. නේද? ඒක මට අරයා මෙහෙම කියන එක, මෙයා මෙහෙම කියන එක මට බාධාවක් වෙන්නේ කවදටද? ඒක මට බලපාන දවසට. කවුරු මට බැන්නත් ඒ බැනපු දෙයක් අපිට ඇඟේ වදිනවද? කවුරු අපිට විරුද්ධව කතා කරත් ඒ කියපු දෙයක් අපේ ඇඟේ වදිනවද? අපේ කැම්බීම් වල අඩුපාඩුවක් සිද්ධ වෙනවද? අපේ සමාදානයට අඩුවක් වෙනවද? ඒක අඩුවක් වෙනවා ඔයා එක ගණන් ගන්න ගියොත්. ඒක ඔයා ගණන් අරගෙන ඔයාගේ ඇතුළට දාගත්තොත් අරයා කියන හැම දෙයක්ම පිටත තියෙන්නේ. ඒ පිටත තියෙන දේ ඔයා ඇතුළට දාගත්තොත් තමයි එදා ඉඳලා ඔයාගේ ඇතුළ ලෙඩ වෙන්න පටන් ගන්නෙ. එතකොට ඒකේ වරදකාරයා කවුද? එයාද ඔයාද? ඔයා. නේද? අපි මම තමයි කොහෙවත් යන අර කියන්නේ කොහෙවත් යන තොප්පියක් ඔළුවේ දාගත්ත කියලා. නේ කොහෙවත් යන කුණු කසල නේ ඇතුලේ දාගත්තා. එතකොට අපිම තමයි අපිව අපවිත්‍ර කරගන්නේ. නේද? දැන් අපි කියනවා අපි හැමදාම දුකෙන් ඉන්නේ ෆාස්ට් අනේ මන් දන්නේ අපි ඉතින් ප්‍රශ්න ඉවරයක් නෑ මගේ ළමයින්ගෙන් කිසි සැලකීමක් නෑ මගේ ළමයින්ගෙන් කිසිම සැනසීමක් මට නෑ කියලා අපි ඉතින් කියවනවානේ. ඒක ඇත්තටම බැලුවොත් 100%ක් හරිද? ඇයි එහෙම කියන්නේ? අපිට හොඳයි අපිට ඒ කෙනා ගැන ඒ දේවල් 100 අපිට කාරණා 100ක් තියෙනවා නම් ඒ කාරණා 100න් 99ක් අපිට වේදනාව ගැන දෙන කාරණා වුණත් එකක් තියෙන්න පුළුවන් 100න් එකක් තියෙන්න පුළුවන් අපිට ප්‍රීතිමත් වෙන්න පුළුවන් කාරණාවක් නේද? ඒ 100න් එකක් තියෙන්න පුළුවන් අපිට සතුටින් ඉන්න පුළුවන් කාරණාවක්. ඒ 100න් එකක් තියෙන්න පුළුවන් අපිට සමාදානෙන් ඉන්න පුළුවන් කාරණාවක්. අපි මොකද කරන්නේ? ඒ 100 අර එක පැත්තකින් තියලා අර 99ම අපේ ඔළුව උඩ තියා ගන්නවා. එතකොට අපි දුකින්, අපි වේදනාවෙන්, අපි කලකිරීමෙන්, අපි කනස්සල්ලෙන් ඔය ඔක්කොම ඒ ටික විතරක් ඔක්කොම ඇතුළට ගන්නවා. අර සතුටින් ඉන්න තියෙන කාරණා අපි අතහරිනවා. පිලිප්පි පොතේ පවුල්තුම උගන්වන්නේ මේක.
කොච්චර වේදනාවක් තිබුණත් කොච්චර දුක කලකිරීම තිබුණත් එක කාරණාවක් හොයාගන්න මේ පුද්ගලයා ගැන සතුට වෙන්න පුළුවන්. ඕනෙන් පුද්ගලයෙක් ගත්තොත් අපිට සතුට වෙන්න පුළුවන් එක කාරණයක්වත් නැද්ද අඩුම ගානේ? නැද්ද? තියනවද නැද්ද? තියෙනවනේ. මහා ලොකු මංකොල්ල කාරයෙක් වුණත් මිනී මරුවෙක් වුණා. හොඳයි අපි කියමු මිනී මරුවෙක් කියමු. අපෝ අපේ මේ මොකද්ද මගේ මිනිහා නම් මහා නොසන්ඩාල මිනිස්සෙක්. මිනිස්සු ගැනමනේ අපිට ප්‍රශ්න තියෙන්නේ. ඉතින් නොසන්ඩාල මිනිස්සෙක්. නොසන්ඩාල කිව්වට අඩුම ගානේ මේ මනුස්සයාට ප්ලේන්ටියවත් කොච්චර ලෝකේ ඉන්න හැමෝම ප්ලේන්ටි හැදුවත් හැබැයි අපේ මිනිහාගේ ප්ලේන්ටියට ගහන්න ප්ලේන්ටියක් නැහැ. නේ එහෙම එකක් හරි තියෙන්න පුළුවන් නේ. අයියෝ නොසන්ඩාල මිනිස්සෙක් තමයි. ඒත් මගේ මිනිහාගේ ප්ලේන්ටිය තරම් ප්ලේන්ටියක් නැහැ. ඉතින් ඒ නිසා මම ප්ලේන්ටිය නිසා මම මගේ මිනිහත් එක්ක ඉන්නවා. ආමේන් හලෙලූයා. එතකොට එක කාරණාවක් අපිට හොයාගත්තොත් එතන අපි අපවිත්‍ර කරගන්නේ අපිමයි. ඒකයි පෞල්තුමා මොකද්ද කියන්නේ? පෞල්තුමා කියන්නේ මාංශයේද ආත්මයේද සියලු කිලුටුකම් වලින් අපම පවිත්‍ර කරගනිමින් කියන්නේ ඒකයි. ඒ සියලු කිලුටුකම් වලින් අපවිත්‍ර කරගන්න එපා ඔයාව තවත්. ඔයා පවිත්‍ර කරගන්න. පවිත්‍ර කරගන්න ටික තියෙන්නේ ඔයාගේ අතේ. හොඳයි. දැන් අද දවසේ මේ වචනයත් එක්ක මම ඔයගොල්ලන්ට උගන්වන්න යනවා අද පසුතැවිල්ල ගැන. පසුතැවිල්ලේදී අපි පසුතැවෙනවානේ හැම වෙලාවකම අපි යාඥාවකදී නමස්කාරයකදී අපි පටන් ගන්න ඉස්සෙල්ලා අපි හැමදාම කුරුසියේ පූජාව උන්වහන්සේගේ සිහි කරලා නේද? අපේ පව් උන්වහන්සේට කියා දීලා අපි පසුතැවෙනවා. එතකොට පසුතැවීමේදී අපි මොකද්ද කරන්නේ හරියටම? ඔයගොල්ලෝ කරලා ඇති පසුතැවිල්ල මොකද්ද කියන එක දන්නව ඇති. නමුත් මම කැමති මොකක්ද ඒකට කරන්නේ? පසුතැවිල්ල කමාව මම ඔයගලන්ට උගන්වලා ඇති ඉස්සර නිරාහාරයකදී. කමාව කයන්න මායන්න වයන්න ලියා ගන්නව නම් ලියා ගන්න. කයන්නේ මොකද්ද කියන්නේ? කමා කිරීම. ඉස්සෙල්ලා ඔයාට වැරදි කරපු අයට කමාව දීලා ඉන්න ඕනේ. දෙවියන් වහන්සේගෙන් සමාවිල්ලන්න ඉස්සෙල්ලා. ඒ අය ඔයාට විරුද්ධව කරපු ඕනෙම වරදකට අපරාධවලට ඔයයි ඉස්සර වෙන්න ඕනේ සමාව දෙන්න. ඒ අය ඔයාගෙන් සමාව ඉල්ලුවත් එකයි, ඔයාගෙන් නොඉල්ලුවත් එකයි. ආමේන්. අපි කියනනේ සමාව දීම මහත්මා ගතියක් කියනවා. නේ? එතකොට ඉස්සෙල්ලාම ඔයාගේ පසුතැවිල්ලදී ඔයා කරන්න ඕනේ පළවෙනි දේ තමයි ඔයා සමාව දෙන්න ඕනේ. අද නිරාහාරයේදී ඔයා සමාව දෙන්න. අද දවසේ ඔයා මේ කොලයක් අරගෙන ලියනවා සමාව දෙන්න ඕනේ කට්ටියගේ ඔක්කොගේම නම් ටික. ඒ නම් ටික එක අරගෙන දෙවියන් වහන්සේට මොකක්ද කියන්න? මම මෙයාට සමාව දෙනවා. ඒ නම් කියමින් කියන්න. මෙයා මට ගොඩක් වරද කරලා තිනවා. මම මෙයාට සමාව දෙනවා නම කියමින් කියන්න. මම සිරිපාලට සමාව දෙනවා. මම සෝමලතීට සමාව දෙනවා. මං එහා ගෙදර නැන්දට සමාව දෙනවා. මගේ ළමයින්ට ළමයින්ගේ නම් කියලා කියන්න මං ඒ ළමයින්ට සමාව දෙනවා. ඔයා සමාව දෙන්න නැතුව දෙවියන් වහන්සේගෙන් සමාව ඔයාට ලැබෙන්නේ නැහැ. අද දවසේ මොනවා හරි යම් ප්‍රශ්නවල තවත් ඔයා හිර වෙලා ඉන්නවා නම් හිර වෙලා ඉන්නේ ඔයාගේ සමාව ඉල්ලපු එක දෙවියන් වහන්සේගෙන් ඔයාට සමාව ලැබිලා නැහැ. මොකද සමාව දෙවියන් වහන්සේගෙන් දෙන්න අර දේ ඔයා තුළ සම්පූර්ණ වෙලා නැති නිසා. ඒ නිසා පළවෙනි දේ තමයි අද නිරාහාරයේදී කොලයක් අරගෙන නැවත වතාවක් ඔයගොල්ලෝ කලිනුත් ඕක කරලා ඇති. නමුත් කමක් නැහැ. අද නැවත වතාවක් හැමෝගෙම නම් ලියලා සමාව දීලා ඒව නිදහස් කරන්න. දැන් ජීවත් වෙන අය වේවා, මරණ අය වේවා හැම කෙනෙක්ටම සමාව දීලා ඒව නිදහස් කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම සිරිපාල මට විරුද්ධව කරපු මුළුම වරදට මම සිරිපාලට සමාව දීලා මම නිදහස් කරනවා. තව දුරටත් මම ඔහුට වෛර නොකරන හැටියට මම දෙවියන් වහන්සේට පොරොන්දු වෙනවා. සිරිපාලටත් ඔහුගේ පවුලටත් මම මුළුම හදවතින් ආශිර්වාද කරනවා කියලා එයාගේ නම කියලා එයාට ආශිර්වාද කරලා නිදහස් කරන්න. ආමේන්. ඒක තමයි කමා කරන එකේ පළවෙනි එක. හොඳේ? ඒ අයට සමාව දීලා නිදහස් කරන්න. තවත් මම වෛර කරන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේට පොරොන්දු වෙන්න. ඒ වගේම එහෙමම කියන්න ඒ අයගේ මුළුම පවුලට පරම්පරාවට පවා ඔය ආශිර්වාද කරලා ඒව නිදහස් කරන්න. ඒක තමයි පළවෙනි දේ. ඔන්න කයන්න, කමා කිරීම. ඊළඟට මොකද්ද? මා නේ මොකද්ද මා කියන්නේ? මා කලෙමි. පාපයක් වරදක් කරා නම් ඔයා එක කරපු බවට ඔයා පිළිගන්න දෙවියන් වහන්සේට මොකක්ද? අනේ දෙවියන් වහන්සේ මම එදා ඒ බොරුව කිව්වා.
දෙවියන් වහන්සේ මම ඔයාට නින්දාව කරවා. දෙවියන් වහන්සේ මම එදා සිගරට් එක බිව්වා. දෙවියන් වහන්සේ මම ඔයාට විරුද්ධව එදා හැසිරුණා. මම එදා අර මිනිස්සයාගේ හිත රිදෙව්වා. මම මේ විදියට පරුෂ වචන කතා කරා. ඒක ඔයා කරපු විදියට කියන්න. නැත්තම් එතන ගිහිල්ලා කියන්න එපා අරයා නිසා මෙයා නිසා ආදම් කිව්වා වගේ. අනේ මගේ මොකද්ද? ඉස්ත්‍රිය දුන්න නිසා කෑවා කිව්වනේ. ඒ ආදම්ගේ. එතකොට ආදම්ගේ ආත්මෙ මිදෙන්න ඔයා. තාමත් හුඟක් වෙලාවට පසුතැවිල්ලද කියන්නේ මොකද ආදම්ගේ ආත්මෙන් තමයි පසුතැවිල්ලට එන්නේ. ආදම්ට එක වෙන්න නෑ. ඒක නෙමෙයි හරි පසුතැවිල්ල. නේ? ඒව දුන්න නිසා කෑවා කියන්න එපා. ඔයානේ කෑවේ. නේ? එයාට එහෙම කියපු නිසා මට කේන්ති ගියා. ඒ හින්දා මගෙනුත් ඉතින් පරුෂ වචනයක් දෙකක් මගේ කටිනුත් එළියට පැන්නා. එහෙම පයින්නේ නෑනේ ඔහෙමනේ. එහෙම පයින්න තරම් ඔයා කවුද? ඉතින් ඒ නිසා ඔයා කරපු වරදට ඔය වරද වගකීම ඔයා ගන්න අවශ්‍යයි. ස්වාමිනී මම මේ වරද කළා. මා කළා කියන එක පිළිගන්න අවශ්‍යයි. ඊළඟට මොකද්ද? වයන්න. කයන්න මොකද්ද? කමා කිරීම. මා යන්න මා කළා කියන එක පිළිගන්න අවශ්‍යයි. වයන්න වචනයෙන් ඊට පස්සේ දෙවියන් වහන්සේ ප්‍රකාශක හිතෙන් නෙමෙයි හොඳේ. වචනෙන් කට ඇරලා කියන්න අවශ්‍යයි. හිතෙන් අපි ඕනේ තරම් පස්සේ ඔනේ සෝරි ස්වාමිනේ හොඳේ. හිතෙන් කරන්න ලේසි. නමුත් වචනෙන් කියන්න අමාරුයි. අපිට ඕනම දෙයක් හිතෙන් හිතන්න පුළුවන්. නමුත් වචනෙන් කියන්න අමාරුයි නේ. නේ? අපි සමාව ඉල්ලන එක වුණත් අපිට අනේ සෝරි මෙයා ඇය කියලා හිතෙන් සමාව ඉල්ලන්න නමුත් සමාව වෙන්න කියන එක කටින් කියන්න ගියපම නිකන් අපේ ඇඟේ තියෙන මේ රීරි මාංශ නිකන් මොනවද වෙලා මොකද්ද වෙනවනේ. සමාව ඉල්ලන්න පුළුවන්ද ලේසියෙන් බෑනේ. දෙවියන් වහන්සේගෙන් නම් ඉල්ලයි ඉතින් අර පුරුද්දට නේ නැතුණත් සහෝදරයෙක්ට හරි වරදක් වුණාම නේ යාළුවෙක්ට හරි වරදක් වුණාම ලේසියෙන් කතා කරලා අනේ මේ සහෝදරිය මට සමාව වෙන්නේ නැහැ කියලා නිකන් කට ඇරලා කියලා තියනවාද? අන්තිමට කතා එහෙම කියන්නේ නැත්තේ පුංචි කාලේ 5 වසරේ හරි 4 වසරේ හරි පන්තියේ වෙන්නේ නැති. නෑ එහෙම කියන්න බෑනේ අපේ තත්ත්වයට හොඳ නෑනේ. එහෙම සමාව ඉල්ලුවොත් එහෙම නේ. ඒ වගේ. ඒ නිසා ඔය වචනෙන් කියන්න හරි අමාරුයි. ඒ නිසා වචනෙන් ඔයා කියන්න ඕනේ මොකද්ද දැන්? ඔයා කියන්න ඕනේ දැන් දෙවියන් වහන්සේ ඉස්සරහව ඔයා ප්‍රතිඥා දෙන්න ඕනේ දෙවියන් වහන්සේට. මොකද්ද කියන්න ඕනේ? ස්වාමිනේ මම අර වරද කළා. නමුත් මම ඔබ වහන්සේ ඉස්සරහා කියනවා දැන් මං ආයේ ඒ වරද කරන්නේ නැහැ. මම ඔබ වහන්සේට පොරොන්දු වෙනවා මම ඒ වරද කරන්නේ නැහැ. හලෙලූයා. මම එදා බොරු කිව්වා. මම එදා කේන්ති ගත්තා. මම එදා පරුෂ වචන කිව්වා. මම එදා මෙහෙම කරා, අරහෙම කරා, මෙහෙම කරා. මේ කිසිම වරදක් මම ආය කරන්නේ නැති බවට මම ඔබ වහන්සේට ප්‍රතිඥා දෙනවා. ඒකයි කියන්නේ පව් කියා දීම වැදගත් කියලා. නිකන් කියන්න බෑ අපිට දෙවියන් වහන්සේ ඉස්සරහා ගිහිල්ලා අනේ ස්වාමිනේ මං කරපු හැම පාපයකටම ඔබ වහන්සේ කමා කෙරේවා. ඒතර දෙවියන් වහන්සේ කල්පනා කරන දැන් ඔබ කියන්නේ මොකක් ගැනද? මොන එක ගැනද? නේ? දැන් එහෙම කිව්වහම දැන් ඔයා කොහොමද කියන්නේ මං ආයෙ පව් කරන්නේ නැහැ කියලා මං ඔබ වහන්සේට පොරොන්දු දෙනවා. දැන් ආයෙ නොකර ඉන්න ඔයා දැනගන්න ඕනේ ආ කරපු පාපේ මොකද්ද කියලා. ඔයා කියන්න නම් ආයෙ මං ඒ වරද කරන්නේ නැහැ කියලා ඔයා දැනගන්න ඕනේ ඔයා කරපු වරද මොකද්ද කියලා. ඒ නිසා කරන් කියන්න ඕනේ මම බොරු කිව්වා මම කේලම කිව්වා. එදා මල්ලිකා සිස්ටර්වයි කවුද කාන්ති සිස්ටර්වයි කෙටෙව්වේ මම. ස්වාමිනේ මට සමාව වෙන්න. නේ ඒ විශේෂයෙන් මොකද්ද ඔයා කරපු වරද? ඒ කරපු අපරාධය මොකද්ද? ඒක විශේෂ කොට ඔයා දැනගන්න ඕනේ. ඒ එකින් එක ඔයා කියන්න ඕනේ. දැන් අද දවසේ මේ නිරාහාර පූජාව කාලයක් කරගන්න පව්කමාව ලබන්න. ඔයා කරපු හැම වරදක්ම එකින් එක දෙවියන් වහන්සේට කියලා උන්වහන්සේ ඉස්සරහා කියන්නේ ස්වාමිනී මම මේ වරද කළා මම ආයෙ කරන්නේ. ඔබ වහන්සේ මට සමාව දෙන්න. ඒ කුරුසී පූජාවෙන් මට සමාව දෙන්න. හරි? කමාව කරාට පස්සේ මෙන්න ඊළඟට එනවා ඊළඟ කොටස තමයි පවිත්‍ර කිරීම. මගේ පාප සෝදලා මගේ පාප දුරලලා නේ සෝදනා කියපම පවිත්‍ර කිරීම පවිත්‍ර වෙන්නේ අපි මොකෙන්ද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේබලින්. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේබලින් කියලා ඔයා ගිහිල්ලා අත් දෙක උස්සලා ජේසුස් වහන්සේට ඉන්න එපා. ජේසුනේ ඔබ වහන්සේ මාව පවිත්‍ර කරන්න.
මෙතන මොකද්ද පවුල්තුමා කියන්නේ? පොරොන්දු අපිට තිබෙන නිසා මාංශයේ දාත්ම සීල කෙලට කම්මලින් අපම පවිත්‍ර කරගනිමින්. ආමේන්. ජේසුස් වහන්සේ තාත්තා වගේ ඇවිල්ලා පොඩි ළමයි නාවන්නේ. ඒ නාවන වගේ ජේසුස් වහන්සේ ඔයාව ගෙනහිල්ලා වතුර බාල්දි දෙක තුනක් දාලා සබන් ගාලා පිට අතුල්ලලා ඔයාව නාවයි කියලා හිතන්න එපා. අපොන්චි ළමෙක් නෙමෙයි. උන්වහන්සේ කුරුසිය පූජා වෙලා ඉවරයි. උන්වහන්සේගේ කොටස උන්වහන්සේ කරලා ඉවරයි. ආමේන්. උන්වහන්සේගේ කුරුසිය පූජාව උන්වහන්සේ කරලා ඉවරයි. උන්වහන්සේ අය හොදන්න එන්න උන්වහන්සේ අර කවුද ඩෝබි නෙමෙයි. ලොන්ඩ්‍රි මෑන් නෙමෙයි. ආමේන්. උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ ලය අද වෙනකොට අපේ ඇත නිදහස් කරලා ඉවරයි. ඒ ලේ වලින් ඔයා පවිත්‍ර වෙන්න. දැන් ඔයා දන්නවා ඔයාගේ පාපය ගැන උන්වහන්සේට කියපු නිසා ඔයා කමාව ඉල්ලගත්ත නිසා ඔයා දන්න ඔයාට වැරදිච්ච තැන් මොනවද කියන එක. ඔයා කටසැරෙක් නැද්ද කට ගැන පාලනයක් නැති කෙනෙක්ද කියන එක ඔයා දන්නවා. නේ අයියෝ මම පරුෂ වචන කිව්වා මම බොරු කිව්වා මම කේලම් කිව්වා ඒ කියන්නේ ඔයාගේ කට ඔයාගේ මුඛය තමයි නේ ඔයාගේ මුඛය තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා මොකද කරන්න ඕන? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුදු ලේ වලින් මම මගේ මුඛය පවිත්‍ර කරගන්නවා. මගේ දිවතොල් මුඛය මම පවිත්‍ර කරගන්නවා. කියලා ඔයාගේ දිවතොල් මුඛය පවිත්‍ර කරගන්න ඊළඟ ප්‍රශංසාවට ඔයා යන්න ඉස්සෙල්ලා. ඊළඟ නමස්කාරයට ඔයා යන්න ඉස්සෙල්ලා. මොකද උන්වහන්සේව නමස්කාර කරන්න උන්වහන්සේ ප්‍රශංසා කරන එක ඔයා පිරිසුදු පවිත්‍ර මුඛයකින් ඔයා කරන්න අවශ්‍යයි. එහා පැත්තෙන් ෆෝන් එකෙන් එක්කෙනෙක්ට බැනලා ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා හාලෙලූයා ප්‍රශංසා වේවා ගෞරව වේවා කියන්න එපා. ඒ කිසිම ප්‍රශංසාවක් උන්වහන්සේට ඇස වෙන්නේ නැහැ. උන්වහන්සේට අප්පිරියයි උන්වහන්සේට වමන යන්න එනවා. උන්වහන්සේට හරි ගඳයි. ඔයා කොච්චර දාත අරහැට බැනලා මෙයාට බැනලා ඔක්කොම කරලා ඔයා කොච්චර සිග්නල්ද ක්ලෝස් අප්ද හැම එකකින්ම දත් මැදලා අලුවලිනුත් දත් මැදලා මේ අර මොනවද හැම එකෙක්ම දත් මැදලා කටත් හොදලා මවුත් වෂුත් දාලා ඔක්කොම කරලා ඇවිල්ලා ජේසුස් වහන්සේට ප්‍රශංසා වේවා කිව්වට ඒ ප්‍රශංසා වේවා කියන කට උන්වහන්සේට ගඳයි. හලලූයා. ඒ නිසා ඔයා පරුෂ වචන කිව්වනම් ඔයාගේ මුඛය ඔයා පවිත්‍ර කරගන්න අවශ්‍යයි. උන්වහන්සේගේ කුරුසේ සුදු ලේ වලින් මම මගේ දිවතොල් මුඛය පවිත්‍ර කරගන්නවා. ආමේන්. ඔයා කාට හරි කම්මුල් පාරවල් දෙකක් ගහලා කරලා ඇවිල්ලා තිනනම් ඔයාගේ දෑත් අපිරිසුදු වෙලා තිනවා. ඔයාගේ දෑත් ඔයා පවිත්‍ර කරගන්න අවශ්‍යයි. ඒතර ඔයා කවුරු හරි ගැන වැරදි දෙයක් හිතාගෙන හිටියනම් ඔච්චර කල් එයා ගැන වෛර කරගෙන හිටියනම් එයා ගැන ඊර්ෂ්‍යා කරමින් හිටියනම් ඔයාගේ සිත දැන් මේ වෙනකොට අපවිත්‍රයි. ඔයාගේ සිතවිලි ඔයා පවිත්‍ර කරගන්න අවශ්‍යයි. ඒ නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුදු ලේ වලින් මගේ දෑත් මම පවිත්‍ර කරගන්නවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුදු ලේ වලින් මගේ සිත, මගේ මනස, මගේ හදවත මම පවිත්‍ර කරගන්නවා. හලලූයා. ඒ නිසා ඔයා පවිත්‍ර වෙන්න අවශ්‍යයි. අපම මාංශයේ කිලුටුකම් වලින් අපම පවිත්‍ර කරගනිමින් කියලා පවුල්තුමා කියවන්නේ නිසා. පැහැදිලිද? හැමෝටම හොඳයි. එහෙනම් ඔය විදිහට අද දවසේ අනිවාර්යෙන් ඔයගලන්ට වැඩක් තියෙනවා. මොකද නිරාහාරය කියන්නේ නිකන් නිරාහාරව ඉඳීම නෙමෙයි. හොඳේ නිරාහාරයෙන් ඉන්නවා කියන්නේ ඔයා කන්නේ බොන්නේ නැතුව නිකන් පැත්තකට වෙලා තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න එක නෙමෙයි. මොකද නිරාහාරයෙන් කියනකොට ඔයාගේ ආත්මය ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න ඔයාට වැඩක් තියෙන්න ඕනේ කරන්න. නේ? ඒතර අද දවසේ ඔයා දැන් පවිත්‍ර වෙන්න අවශ්‍යයි. අද දවස ඔයා විශේෂ දවසක් කරගෙන ඒකෙන් තමයි ඔයාට හොඳ ප්‍රතිඵල නිරාහාරය අවසානයේ ලැබෙන්න යන්නේ. පූජාවේ නිරාහාර පූජාවක හරි ප්‍රතිඵල ලබන්න නම් ඔයා නිකන් නිරාහාරයෙන් ඉඳලා නිකන් නමස්කාර කරා යාඥා කරා මේ කැම ටික හැදුව වැඩපොළ ටික කරා පැත්තකට වුණා ආය යාඥා කරලා කනවා බොනවා ඒක නෙමෙයි නිරාහාරය. ඔයාගේ අතුලාන්තේ වෙනසක් සිද්ධ වෙන්න නම් ඔයා මේ දේවල් කරන්න අවශ්‍යයි. නිසා අද දවස ඔයගොල්ලන්ට වැඩ තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ලන්ච් අවර් එකේ ඔයගොල්ලන්ට ඒ වෙලාවේ ඒ පැයක් හරි ඔයගොල්ලන්ට බ්‍රේක් එක තියෙනවා. ඒ බ්‍රේක් එකේදී ඔයගොල්ලෝ කාමරයට ගිහිල්ලා කොලයක් අරගෙන සමාව දෙන්න ඕනේ. අයගේ නම් ලියලා ඒගොල්ලන්ට සමාව දීලා ඒගොල්ලෝ ඒ වගේම ඔයාගේ අතින් මොන වැරදි හැම එකක්ම ලියලා ඒ වැරදි එකින් එක ස්වාමීන් වහන්සේට කියන්න. ස්වාමීනි මට මේ හැම එකකටම මට කමාව කරන්න කියලා එකින් එක උන්වහන්සේට කියලා මේ දේ මං අය කරන්නේ මම අය බොරු කියන්නේ නැහැ ස්වාමීනි මට සමාව දෙන්න කියලා ජේසුස් වහන්සේගේ ලේ වලින් ඔයාගේ මුඛයෙන් නම් ඔයාගේ වචනෙන් නම් ඔයා වැරදි කරේ, ඔයාගේ ක්‍රියාවෙන් නම් ඔයා වැරදි කරේ, ඔයාගේ සිතෙන් නම් ඔයා වැරදි කරේ. ඔයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් ඔයා පවිත්‍ර වෙන්න.
ආමෙන්. අද දවසේ ඒක අනිවාර්යෙන්ම කරන්න. ඊළඟට කියනවා දෙවියන් වහන්සේ කෙරෙහි බයින් යුක්තව. මොකද කියන්නේ? දෙවියන් වහන්සේ කෙරෙහි බයින් යුක්තව. දෙවියන් වහන්සේ කෙරෙහි බය. මොකක්ද දෙවියන් වහන්සේ කෙරෙහි බයයි කියන්නේ? අයියෝ දෙවියන් වහන්සේට බයයි. ඇයි ඕනෙම දරුවෙක් තාත්තට බය තාත්තට බය නැති ඇති ඉන්න ඉතින් මන් දන්නේ නේ අම්මට තාත්තට අපි සාමාන්‍යයෙන් බයයි නේ නැත්ද ඔව් දෙවියන් වහන්සේට බය කියන්නේ මොකද්ද බය කියන්නේ දේව බය කියන්නේ මොකක්ද ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි බයයිනේ දැන් අපි පාරේ යනකොට අපි දැන් පාරේ දැන් අපි දැන් ඕමානවල අපි දකුණු අත පැත්තෙන් වාහනේ එලවන්නේ නේ. එතකොට දකුණු අත පැත්තෙන් වාහනේ එලවගෙන යද්දි එතකොට සමාන දකුණු අත පැත්තෙන් වාහනේ එලවන්න. නමුත් අපි ලංකාවේ පුරුද්දටම අපි වම් අත පැත්තෙන් එලවගෙන යනවා. එතකොට එකපාරට පොලිසියෙන් ඉන්නවා. අපි බය වෙනවා, වෙවුලනවා. ඇයි බය වෙන්නේ? පොලිසි අපි නීතියේ එතකොට අපි බය වෙන්නේ අපි බය වෙන්නේ පොලිසියෙන් අපිට දඬුවම් කරයි කියලා. අද අපි පාරේ යනකොට මාස්ක් එකක් දාගෙන යන්නේ ඇයි? පිස්සුද සිස්ටර් පොලිසියෙන් අල්ලයි කියලා. නීතියක් තියෙනවනේ මාස්ක් එක දාගෙන යන්න. නේ? අපි සීට් බෙල්ට් එක දාගෙන යන්නේ ඇයි? පොලිසියෙන් අල්ලයි කියලා. නේ? අපි හෙල්මට් එක දාගෙන බයික් එක යන්නේ ඇයි? පොලිසියෙන් අල්ලයි කියලා. නැත්තම් අපේ ආරක්ෂාවටද? නෑ. අපි ඉතින් ආරක්ෂා කරන මේ ළඟදිත් කවුද හිටියා? අපි ඉතින් ආරක්ෂා කරන දෙවියන් වහන්සේ අනේ දෙයියනේ. නේ ආරක්ෂා වෙන්න හැම දෙයක්ම අපිට සලසලා දීලා තියෙද්දි දෙවියන් වහන්සේටම ඒ හැම බරක්ම දෙන්නේ. උන්වහන්සේ කුරුසිය පූජා වුණා මදිද? උන්වහන්සේ හැම බරක්ම දරාගත්ත මදිද? ඔව් උන්වහන්සේ ආරක්ෂා කරනවා තමයි. නමුත් ඒ වුණාට ඔයාගෙන ආරක්ෂා වෙන්න වග බලා ගන්න අවශ්‍යයි. ඔයාට කියන්න බෑ ඔයා පාරේ දකුණු පැත්තෙන් ඔයා ගමන් කරන්න තියෙද්දි ඔයා වම් පැත්තෙන් ගිහිල්ලා ඇක්සිඩන්ට් වුණාට පස්සේ ඒකට දෙවියන් වහන්සේට කියන්න බෑ නේ දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කළේ නෑ කියලා. ස්වාමීන් වහන්සේ පොළවේ හරි නීති රීති තියලා තියෙන අපි ආරක්ෂා කරන්න. ආමේන්. ඔය හෙල්මට් එකක් දාගෙන බයික් එකේ ගිහිල්ලා ඇක්සිඩන්ට් වුණාට පස්සේ දෙවියන් වහන්සේ අපේ පුතාව ගත්තා අපේ දෙවියෝ වැඩක් නැහැ මෙච්චර යාඥා කරාට වැඩක් නැහැ කියලා දෙයියන්ට කියලා වැඩක් නැහැ. හලෙලූයා. පුතාව ගෙදරින් යවද්දි හෙල්මට් එක දාලා පුළුවන් නම් ගම් ගාලා අලවලා යවන්න පුතා ගලවන්න තියෙනවා. ආමේන්. ඒක දෙවියන් වහන්සේ ඔයාව ආරක්ෂා කරනවා හැම මොහොතකම යක්ෂයාගෙන්. හලෙලූයා. අපිව ආරක්ෂා වෙන්න බැරි තැනදී උන්වහන්සේ අපිව ආරක්ෂා කරන්න ඉන්නේ. ඒකයි උන්වහන්සේ දෙවියන් වහන්සේ කියන්නේ. නැත්තම් දෙවියන් වහන්සේ කියන්නේ ඔයාගේ සේවකයෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ කියන්නේ ඔයාව ආරක්ෂා කරන්න බැඳලා ඉන්න කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේව නිකන් ආගේ වහලෙක් බවට පත් කරගන්න එපා. ඔයාගේ සේවකයෙක් බවට පත් කරගන්න එපා. උන්වහන්සේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ තැන තියන්න. හලෙලූයා. රටක රජ කෙනෙක් ඇයි ඉන්නේ? රටවැසියව ආරක්ෂා කරන්න කියලා රටේ ඉන්න රජුරු ඇවිල්ලා ඔයාගේ අත කැපෙයි කියලා අත මේවා මාළු කපද්දී ආරක්ෂා කරන්නේ නැවද රජුරුව? නෑනේ. නේ. නමුත් රටේ රජුරු ඉන්නේ මොකද්ද? ඇයි රටට මොනවා හරි සතුරු ආක්‍රමණයක් වුණත් සතුරන්ගෙන් ඔයාව ආරක්ෂා කරන්න. නේ. ඔයාට හොඳ කෑම බීම ලබලා දෙන්න. නේ මොනවා හරි ව්‍යසනයක් ආවොත් ස්වභාවික ව්‍යසනයක් හරි ආවොත් අනපේක්ෂිත දෙයක් වුණොත් ඔයාගේ ජීවිත ආරක්ෂා කරන්න නැත්නම් ඔයාට වන්දි ගෙවන්න ඒ වගේ ලොකු දෙයකට රජුරු ඉන්නේ. නැතු ඔයා හිතන්න එපා ඔයාගේ උණුවත් මොකද්ද මේ හීටරේ පැහෙන හැම වෙලාවකමත් ඔයා මාළු කපන හැම වෙලාවකමත් ඔයා ගෑස් එක ඔන් කරන හැම වෙලාවකමත් දෙවියන් වහන්සේ එතන ඉන්න කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒව හැම දෙයක්ම ඔයා පරිස්සමෙන් කරන්න අවශ්‍යයි. ඔයාගේ ආරක්ෂාව ඔයා සපය ගන්නම අවශ්‍යයි. ආමේන්. හලෙලූයා. ඒකයි උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ එක්ක ඔයාට ඥානය කියලා එකක් දීලා තියෙන්නේ. අපි ඉපදෙනකොටම අපිට ප්‍රඥාව නැති වුණත් අපිට ඥානය කියලා එකක් දීලා තියෙනවානේ. ඕනෑම පුංචි දරුවෙක් වුණත් ගින්දරක් දැක්කම අත තියන්න බයයි.
නේ රස්න දෙයක් දැක්කම අත තියන්න බෑ. අනේ අපේ ජේසු ඉන්නවා කියලා අත තියන්න යන්න එපා. හලලුය. අපේ ආරක්ෂාව අපි සලස ගන්න අවශ්‍ය. උන්වහන්සේ අපේ සේවකයෙක් නෙමෙයි, උන්වහන්සේ අපේ දාසයෙක් නෙමෙයි, උන්වහන්සේ දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේව දෙවියන් වහන්සේගේ තැන හැමදාම උසස් තැනකින් උන්වහන්සේ තියන්න. ඔයා උසස් තැනකින් උන්වහන්සේව තියෙන තාක්කල් උන්වහන්සේ ඔයාව උසස් ලෙස ගෞරව කරන්නට යනවා. හලලුය. ඒ නිසා උන්වහන්සේව සේවකයෙක් කරගන්න එපා, උන්වහන්සේව දාසයෙක් කරගන්න එපා. උන්වහන්සේගේ කරුණාව ඔයාට ලැබිලා ඉවරයි. උන්වහන්සේගේ ඥානය, උන්වහන්සේගේ ප්‍රඥාව ඔයාට මට අද දවසේ දීලා ඉවරයි. ඒ නිසා මේ ඥානය, ප්‍රඥාව, ඒ කරුණාව පාවිච්චි කරන්න අවශ්‍යයි. ඒ නිසා ඒ ප්‍රඥාව, ඥානය පාවිච්චි කරලා අපි ආරක්ෂා වෙන්න අවශ්‍යයි. ඒ නිසා දෙවියන් වහන්සේ කෙරේ බයෙන් යුක්තව කියන්නේ මොකද්ද? උන්වහන්සේ දඬුවම් කරයි කියලාද? නෑ, මට උන්වහන්සේගේ ප්‍රේමය නැති වුණොත්, මට උන්වහන්සේගේ කරුණාව නැති වුණොත් මම කොහොමද ජීවත් වෙන්නේ? අම්මට තාත්තට බය වෙන්නේ ඇයි ළමෙක්? ලෝකේ කවුරු ලෙඩ වුණත් ප්‍රශ්නයක් නැහැ නේ. නෝන්ද අම්මා තාත්තා ලෙඩ වුණාම ටක් ගාලා බය වෙන්නේ ඇයි? ඇයි? අයියෝ දේපල් ටික ලියා ගන්න බැරි වෙයි. ඔයාට අහිමි වෙනවා මේ ප්‍රේමය. නේ ඔයාට අහිමි වෙනවා ප්‍රේමය. නේ ඒ ප්‍රේමයත් එක්ක එන බයක් ඒක. ඔයාට කන්න බොන්න නැති වෙයි කියලාද? නෑ. ඔයාගේ ප්‍රේමය දැනෙන්නේ නැති. ඔයා අම්මයි තාත්තයි එක්ක තමයි පවුලක දරුවන්ට ඒ ප්‍රේමය සම්පූර්ණ වෙලා තියෙන්නේ නේ. ඒ අම්මා හරි තාත්තා හරි නැති වුණ ගමන් මොකද වෙන්නේ? ඒ ප්‍රේමයේ අඩුපාඩුවක් සිද්ධ වෙනවා එතන. එතන හිඩසක් ඇති වෙනවා. ඒ හිඩස කාටවත් පුරවන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. අම්මගේ හිටස පුරවන්න පුළුවන් අම්මට විතරයි. තාත්තගේ හිටස පුරවන්න පුළුවන් තාත්තට විතරයි. තාත්තා නැති වුණාට පස්සේ අම්මටත් බෑ තාත්තගේ හිටස පුරවන්න. අම්මා නැති වුණා තාත්තට බෑ අම්මගේ හිටස පුරවන්න. පුළුවන්ද? ඔයගොල්ලෝ හොඳට දන්නවා මේක. ඔයගොල්ලෝ දරුවන්ව දාලා ඔයගොල්ලෝ මැද පෙරි දෙක ආවානේ. ආවට දරුවා රෙහි තනියෙන්. ඔයා මෙහි හිටිය කියලා නේද? ඔයා කියනවා අපි හම්බ කරලා දරුවන්ට කන්න බොන්න අඳින්න දුන්නා. දරුවන්ව ඉස්කෝලේ ඇරියා. දරුවන්ට හැමදේම දුන්නා. දරුවන්ට මං කිසිම අඩුපාඩුවක් කරේ නැහැ. නමුත් දරුවෝ මාව ගණන් ගන්නේ නැහැ. නමුත් කෑම බීම ඇඳුම් පැළඳුම දරුවව ඉස්කෝලේට හොඳ ඉස්කෝලේකට යවන එක නෙමෙයි අම්මා කෙනෙක්ගේ යුතුකම. දරුවට හැම වෙලාවෙම අම්මගේ ප්‍රේමය අවශ්‍යයි. තාත්තගේ ප්‍රේමය අවශ්‍යයි. ආමේන්. කන්න බොන්න නැති වුණත් ආමේන්. කන්න බොන්න නැති වුණත් දරුවට ඒ ප්‍රේමය තියෙනවා නම් දරුවට බඩගින්න දෙන්නේ නැහැ. නේ වෙලාවකට ඕගොල්ලෝ යන දවසට බලන්න. ඕගොල්ලෝ කාලයක් ඉඳලා ගෙදර යන දවසට දරුවෝ මොකද්ද කියන්නේ? අනේ අම්මේ මං නම් අද කන්න ඕනෙත් නැහැ. ඒ තරමට සතුටුයි දරුවන්ට නේ. ආමේන්. අනේ ඒව තමයි යුතුයකම් කියන්නේ. අපි අයුතුයකම් කියලා කොටසක් ගැන අපි ස්වාමීන් වහන්සේ තුල සමාව ඉල්ලනවා වෙලාවකට නේ. අයුතුයකම කියන්නේ ඒකයි. මට මගේ දරුවන්ට අයුතුයකමක් වුණාද අම්මා කෙනෙක් විදිහට? ඒ කියන්නේ මොකද්ද? මට අම්මා කෙනෙක් විදිහට මගේ දරුවන්ට හරියට ප්‍රේමය දෙන්න බැරි වුණාද? මගේ දරුවන්ව රැක බලා ගන්න බැරි වුණාද? ඒක තමයි අයුතුයකම. ඔය භාර්යාව විදිහට භාර්යාවයි පුරුෂයයි වෙන් වෙන්න ඕනේ මොන අවස්ථාවේද? වෙන් වෙන්න පුළුවන්ද? නෑ. ආමේන්. දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ විසින් එකතු කරන ලද්දා වූ නේ එක්කලා වූ දේ මනුෂ්‍යයා විසින් වෙන් නොකරේවා. වෙන් වෙනවා නම් වෙන් වෙන්න පුළුවන් කොයි වෙලාවදී ආඥාවෙදි විතරයි. ආමේන්. හලෙලූයා. ඒතර භාර්යාවයි ස්වාමි පුරුෂයයි වෙන් වෙලා. ඒතර භාර්යාවගෙනුත් අයිතුකමක් වෙලා පුරුෂයාගෙනුත් අයිතුකමක් වෙලා. දෙන්නම එකට ඉන්න ඕනේ දෙන්නෙක්. එක මාංශයක් නේ. ඒ නිසා එතකොට ඔයා පසු තැවෙද්දී ඒ අයුතුකම උදෙසා යාඥා කරන්න අවශ්‍යයි. ස්වාමීන් වහන්සේට කියන්න අවශ්‍යයි මම මගේ පුරුෂයාගෙන් වෙන් වෙලා හිටියද? කේන්තියට වේවා ඕනෙම දෙයකට වේවා. නේ? කියන නමුත් නුඹලාගේ කෝපය ඉර බසින තෙක් මේ තිබෙන්ට ඉඩ නාරින්න කියලා උන්වහන්සේම කියනවා. නේ නමුත් අපේ කෝපය මොකද කරන්නේ? අපේ කෝපේ දවසයි 2යි සතියයි අවුරුද්දයි අන්තිමට අවුරුදු 10යි ඊට පස්සේ ඩිවෝස් තලක්.
නේ ඉතින් අර මොකද උනේ අර කෝපය අර වෙලාවෙම නේද එක්කොත ඒකක් හදලා දීලා හරි අයිස් වතුර වීදුරුවක් හරි දීලා හරි මොකක් හරි කරලා මේ ඉවර කර ගත්තනම් එදාම ඉර බහින්න ඉස්සෙල්ලා නේ අච්චර දුරකට අවුරුදු 10කින්වත් අර තලාක් කියන තැනට එන්නේ නැහැ ඩිවෝස් කියන තැනට එන්නේ නැහැ නේ එහෙමනම් දරුවෝ සතුටින් ඉන්නවනේ බලන්න අපි පුංචි මුරණ්ඩුකමක් නිසා අපේ පුංචි උඩඟුකමක් නිසා අද දවසේ අපේ ජීවිත විනාශ කරගෙන තියෙන්නේ අපිම නෙමෙයිද අපි නිසාමයි නේ අපිමයි අපේ ජීවිතේ විනාශ කරේ ඒකයි උන්වහන්සේ කියන්නේ පවිත්‍ර කරගන්න අපි අපිව පවිත්‍ර කරගන්න අද දවසේ ඔයාගේ අයුත්තකම උදෙසා දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලන්න තමන්ගේ භාර්යාව වේවා සෝම්පුරුෂයා වේවා අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට දරුවන්ට එතකොට සහෝදරයෙක් විදියට සහෝදරියක් විදියට තමන්ගේ සහෝදර සහෝදරියන්ට ඒ වගේම තමන්ගේ යහළුවෙක් විදියට අනිත් යහළුවන්ට ඔයා අයුතුකමක් වෙලා අයුතුකම් කරලා තියනවාද ඒ දෙයටත් උන්වහන්සේගෙන් සමාව ඉල්ල ගන්න ආමේන් එයාගේ හිත රිදුනා නම් අනේ ස්වාමීන් වහන්සේ දෙයටත් මට සමාව දෙන්න හලෙලූයා බලන්න ඔයාගේ ඒ සම්බන්ධකම් අද නිරාහාරයෙන් ඔයා මේ දේ හරියට කරොත් මේ සම්බන්ධකම් හෙට ඉඳන් අලුත් වෙන්න යනවා. ඒ අයට අමතක වෙන්න යනවා. මේ තිබුණ තිත්තකම් අයින් වෙන්න යනවා. ඔයා හිතන්න එපා ආනේ දැන් මම සමාවිල්ලුවට එයා ඇතුලේ තිත්තකම තියාගෙන ඉන්නේ නෑ ඔයා දන්නේ නේද අපේ දෙවියන් වහන්සේට කරන්න පුළුවන් හරිය. ඔයා දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ල ගන්නකම් එයාගේ හිත ඇතුලේ ඔයා ගැන තිත්තකමක් තිබ්බා. මොකද අද දවසේ හරියට දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලුවා නම් එයාට සමාව දීලා ඔයා දෙවියන් වහන්සේගෙන් එයා යුතුයකම් වලට සමාව ඉල්ලුවා නම් අරයාගේ තිත්තකම ඔටෝ දන්නවද ඔටෝ දෙවියන් වහන්සේ එයාගේ තිත්තකම පහ කරන්න යනවා ඔය දෙන්නගේ සම්බන්ධකම නැවතත් අලුත් වෙන්න යනවා හලෙලූයා ඒ තරම් ලස්සන දෙවි කෙනෙක් තමයි අපි නමස්කාර කරන්නේ ඒ නිසා පසුතැවිල්ල ඒකයි අපේ ජීවිතවලට වැදගත් වෙන්නේ උන්වහන්සේව ඉඳාත දවසේ මුළුම හදවතින් උන්වහන්සේ තුළ පසුතැවිලි වෙන්න කරලා ශුද්ධකම සම්පූර්ණ කරගනිමු හලෙලූයා අපේ ශුද්ධකම සම්පූර්ණ වෙන්නේ වෙලාවටයි හලෙලූයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් අපි පවිත්‍ර වෙනවා කියලා පුරුෂ පූජාවේ ගීතිකා දෙකක් ගායනා කළා කියලා ඔයා පවිත්‍ර වෙන්නේ ඔය ශුද්ධ වෙන්නේ නැහැ ආමේන් හලෙලූයා ඒ නිසා උන්වහන්සේ දඬුවම් කරයි කියන බයට නෙමෙයි නමුත් උන්වහන්සේගේ ප්‍රේමය මට කිලිහෙයි උන්වහන්සේගේ ප්‍රේමයෙන් ඈත් වුණත් උන්වහන්සේගේ ප්‍රේමය නැති වුණත් ඔයාලට කොයිතරම් දේවල් නැති වෙනවද කියලා නිකන් කල්පනා කරලා බලන්න නේ විශ්වාස කරන්න සිස්ටර් විශ්වාස කරන ඔයාගේ හුස්ම පවා ඔයාට බරක් වෙන්න පටන් ගන්නවා ඔයාගේ හුස්ම පවා ඔයාට බරක් වෙන්න පටන් ගන්නවා කියන්නේ මොකද්ද ඔයාට හිතෙනවා අයියෝ මීට වඩා හොඳයි මම මැරිලා ගියා නා ඒ වගේ වචනයක් ක්‍රිස්තියානි මිනිස්සෙක්ගේ කටකින් එනවා කියන්නේ ඒක ශාපයක් වගේ දෙයක්. ආමේන්. ඇයි මොකද අපි උන්වහන්සේ ප්‍රශංසා කරලා අපේ දිවතොල් මුඛය දැන් උන්වහන්සේ ආලේප කරලා ඉවරයි. ඒක අපිව ශාප කරගන්නවා වගේ දෙයක්. ඒ නිසා ඒ වගේ වචනයක් කාමදාකවත් අපේ මුඛෙන් එන්න නරකයි. ආමේන්. උන්වහන්සේ නැති වෙනවා කියන්නේ අපිට හුස්ම බරක් වෙන්න පටන් ගන්නවා. උන්වහන්සේ නැති වෙනවා කියන්නේ අපිට ගාක් මහන්සි වෙනවා අපි වෙහෙස වෙනවා වැඩි. අපිට නිරන්තරයෙන් වෙහෙස අපි පුංචි වැඩක් කරන්නේ නමුත් අපිට වෙහෙස වැඩි. අපිට පුංචි ප්‍රශ්නයක් තියෙන්නේ නමුත් අපිට දුක වේදනාව වැඩි. අපිට මේ චූටි හැඹරිස්සාවක් තියෙන්නේ නමුත් ඒ හැඹරිස්සාව අපිට ඉහටත් වඩා. අපිට හැම දෙයක්ම හැම ප්‍රශ්නයක්ම අපිට වැඩිපුර දැනෙන්න ගන්නවා. උන්වහන්සේගෙන් අපේ ඈත් වෙද්දී. ඒ නිසා උන්වහන්සේගෙන් ඈත් වෙන්න යන්න එපා. උන්වහන්සේ නැති කරගත්තොත් ඒ අඩුව පුරවන්න විශ්වාස කරන්න. අම්මා නැති වුණාම අම්මාගේ අඩුපාඩුව සකසන්න අපිට දෙවියන් වහන්සේ ඉන්නවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඒ අඩුව පුරවන්න පුළුවන්. ආමෙන්. තාත්තා නැති වුණාම ඒ අඩුපාඩුව පුරවන්න අපේ ජේසුස් වහන්සේට පුළුවන්. ආමෙන්. හලෙලූයා. නමුත් දෙවියන් වහන්සේ නැති වුණාම ඒ අඩුව පුරවන්න
අය කවුරුත් හම්බ වෙන්නේ නැහැ. අම්මටත් තාත්තටත් බෑ. ඔයාගේ පාස්ටර්ටත් බෑ. ඔයාගේ යාළුවන්ටත් බෑ. ආමේන්. ඒ නිසා අපි මේ ඉන්නේ අවසාන කාලේ. හලලුයා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔයාට ලැබුණ ජීවිතේ ලොකුම වස්තුව ලෙස සලකන්න. ආමේන්. අර කිව්වනේ ස්වර්ග රාජ්‍ය ගැන ජේසුස් වහන්සේ කියද්දි කිව්වා නුඹට තිබෙන පොහොසත් යවුණේට මොකද කිව්වේ? උඹට තියෙන හැම දෙයක්ම විකුණලා ඔයා ගත්තොත් එකෙන් මුතු ඇටයක්. ඒ මුතු ඇටයටත් වඩා ස්වර්ග රාජ්‍ය විශාලයි කිව්ව වටිනවායි කිව්වා. ආමේන්. ඒ නිසා අද දවසේ ඔයාට ලැබුණ ගැලවීම, ඔයාට ලැබුණ දෙවියන් වහන්සේ ඔයාට ජීවිතේ ලැබුණු ලොකුම වස්තුව විදියට සලකලා නැහැ. උන්වහන්සේවට ප්‍රේම කරන්න. හලලුයා. උන්වහන්සේ තුල හරියට ජීවත් වෙන්න ඔබම පවිත්‍ර වෙන්න. හලලුයා. අද දවසේ නම් නිරාහාරයත් එක්ක නේ අපි කමාව ඉල්ලගමු. සමාව දෙන්න. කමාව කියන එක මොනවද? ඉස්සෙල්ලම කයන්න කමා කිරීම. නේ හැමෝගෙම නම් ලියලා එකින් එක්කනාගේ නම් කියලා එයාට කමාව දීලා සමාව දීලා නිදහස් කරන්න. ඊළඟට මා යන්න මොකද්ද? මා කළා. මා පව් කළා. ඒකයි කිව්වේ. මම කරා කියන්න ඕනේ. අරක නිසා මේක නිසා නෙමේ. මම බොරු කිව්වා, මම කේලම් කිව්වා. ඔයා හැම කරපු වරදක් උදෙසා උන්වහන්සේගෙන් කමාව ඉල්ලලා ඊට පස්සේ වචනෙන් කට ඇරලා උන්වහන්සේට කියන්න. කාමරේ වහගෙන කට ඇරලා උන්වහන්සේට කියන්න. ඊතෙන් කියන්න යන්න එපා. ලැජ්ජ වෙන්න එපා උන්වහන්සේ ඉස්සරහා. කරා මම හැමදාම කියනවා පව් කරන්න ලැජ්ජ නැත්තම් පව් කරපු පව් ගැන කියන්න ලැජ්ජ වෙන්න ඕනේද? නෑනේ නේ කරන්න ලැජ්ජ නැත්තම් කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ. ඔව් ආමේන්. ඒ නිසා උන්වහන්සේට කියන්න. නේ දෙවියන් වහන්සේව පිළිගන්නවා. දෙවියන් වහන්සේට ඔයාට මොන වැරදි තිබ්බත්, මොන පාපේ තිබ්බත්, මොන අපරාධ ඔයා කරලා තිබ්බත් නේ ඊ අපි කතා කළා වගේ කුරුසියේ අනිත් පැත්තේ හිටපු පව්කාරයට ඒ හොරාට උන්වහන්සේ කියනවා අදම ඔයා පාරාදීසෙ ඉන්න යනවා. එයා මොකද්ද කිව්වේ? අපි අද දඬුවම් ලබන්නේ සාධාරණ ලෙසියට. එයා මොකද කරන්නේ? එයාගේ වරද පිළිගත්තා. නේ එයාගේ අපරාධ පිළිගත්තා. ඒ නිසා ජේසුස් වහන්සේ කිව්වා අදම ඔයා පාරාදීසෙන් යනවා. ඒ නිසා අදම ඔයා පව්කමාව ලබන්න, පසුතැවිලි වෙන්න. හලෙලූයා. ඔයා ඒ පසුතැවිල්ල කරලා ඔයා ජේසුස් වහන්සේගේ සුදු ලේබලින් ඔයා පවිත්‍ර වෙන්න. අද රාත්‍රියේ අද හවස 5ට ඔයගොල්ලන් කීයට මේ වෙලාවෙන් 5ටද ඔය වෙලාවෙන් 5ටද කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කීයට තින්නේ? 5ට අපි විශේෂ පසුතැවිලි යාඥාවක් කරලා දෙවියන් වහන්සේගේ පූජකයා විදියට මම ඕගොල්ලන්ගේ හැම පාපයකින්ම ආශිර්වාද කරලා නිදහස් කරන්න යනවා. නැවතත් ඕගොල්ලන්ගේ ගැලවීම තුළ ස්ථීර කරන්න යනවා. ඒ නිසා විශේෂ යාඥාවක් ඕගොල්ලන් උදෙසා ඒක කරන්න යනවා. එතකොට එනම් හවස 5 ඕගොල්ලන්ගේ වෙලාවෙන් හොඳයිද? දැන් නැත්තම් 4ද? කී වෙලාවද හොඳ? අතුනට ඒ වෙලාවට වැඩනේ. 4ට කොහොමද? 4ට ඉන්දිකා 4ට පුළුවන්ද? ඉන්දිකා ගිහින් මං හිතන්නේ. හොඳයි. එහෙනම් ඕගොල්ලන්ගේ වෙලාවෙන් 4ට මම කෝල් එක ගමු. ඒ වෙලාවේ අපි විශේෂ පසුතැවිල්ලක් කරලා ස්වාමීන් වහන්සේගේ අර ඒ දවස්වල දේව මාලිගාවේදී උන්වහන්සේගේ පූජකයා විසින් සෙනගව නිදහස් කරපු විදියට ඒ යාඥාවත් එක්ක මම ඕගොල්ලන්ව ආශිර්වාද කරලා ස්වාමීන් වහන්සේ තුළ නිදහස් කරන්න යනවා. ඒ නිසා ඒ දෙයට සහභාගී වෙන්න. ඒ නිසා අද දවසේ අවස්ථාවක් කරගන්න ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයේ පසුතැවිලි වෙන්න, නිදහස් වෙන්න. ආමේන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේ නොඅඩුව අප වෙත තබන දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේ තුළ පසුතැවිලි වෙන්නත්, ඔබ වහන්සේ තුළ කමාව ලබන්නත්
කමා කරන්ට අද දවස ඔබ වහන්සේ තුළ උපයෝගී කරගන්ට ඔබ වහන්සේ අප ආශිර්වාද කරන සේක්වා. මගේ ජීවමාන ජේසුනේ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ආත්මය අප තුළ නිදහස් කරමින් ශුද්ධාත්මනි ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් අපට මඟ පෙන්වමින් ඔබ වහන්සේ තුළ ගැලවීම ස්ථීර කරගන්නටත් ඔබ වහන්සේ තුළ ඒ ජීවනය ස්ථීර කරගන්නටත් ඔබ වහන්සේ අපට උපකාර කරන සේක්වා. අද දවසේ සියල්ලෙන් නිදහස් වෙන්න ඔබ වහන්සේ අපට අවසර දෙන සේක්වා. ඔබ වහන්සේ අපේ සේවය අලුත් කරන්නට ඔබ වහන්සේ අපේ කැඳවීම අලුත් කරන හැටියටත් අප ගැලවීම ස්ථීර කරන හැටියටත් ඒ සදාකාල ජීවනය තුළ ඔබ වහන්සේ අපව ස්ථීර කරන හැටියටත් ඕ ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේ තුළ පසුතැවිල්ලෙන් යාඥාවෙන් කන්නලව්වෙන් ඔබ වහන්සේ තුළ ඒ පෞකබාව ලබන පිණිස ඔබ වහන්සේ අපව ආශිර්වාද කරන සේක්වා. මෙන්න ස්වාමීනි අපි හැම කෙනෙක්ම බාර වෙනවා තවදුරටත් මේ නිරාහාර පූජාව සම්පූර්ණ කරගන්නට ඔබ වහන්සේ අපට අවසර දෙන සේක්වා. ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට අපි හැම කෙනෙම බාර වෙන අතර ශුද්ධාත්මනේ ඔබ වහන්සේ මේ මුළුම දවස පුරාවට අප තුළ ක්‍රියා කරන සේක්වා. ඔබ වහන්සේගේම ස්වාමීන් වහන්සේ අනුග්‍රහයත් ආශිර්වාදයත් නිරන්තරයෙන් අප සමග වේවා. අපි හැම කෙනෙම ඔබ වහන්සේට බාර වෙනවා යටත් වෙනවා කැප වෙනවා. නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතුතුම් බලන්තු නාමයෙන්. ආමේන්.